ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත්. උන්වහන්සේගේ ප්‍රේමය අපි දිනපතා අත්දකිනවා. යේසුස් වහන්සේ අපිට දැනටමත් දේව දරුවන්ට උන්වහන්සේ අදහන්නා වූ අයට ශුද්ධවන්තයන්ට උන්වහන්සේගේ පවුලේ අයට ආශිර්වාද කළ තියෙනවා. ඉතින් ඒ ආශිර්වාද ලබා ගැනීමට ඒ උරුමයට පංගුකාරකම් දැරීමට අපි උන්වහන්සේව දැනගන්න ඕනේ. උන්වහන්සේගේ වචන ඉගෙන ගන්න ඕනේ. ඒ තුල තමයි අපි ආශිර්වාද සම්පූර්ණයෙන් අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. එවැනි සුදාමාංශ මට දුන්නා වූ මඟ පෙන්වීමේ ඉගැන්වීමක් තමයි අදත් අපි කරන්න යන්නේ. ජීවිත සාක්ෂි යටතේ දුප්පතුන්ට දෙන්නේ කෙසේද කියන කාරණේ උන්වහන්සේ මට කතා කරා. මඟ පෙන්වුවා දුප්පතුන්ට දීම සම්බන්ධයෙන් කතා කරන්න කියලා. මම උන්වහන්සේත් සමග යාඥා කරද්දී කතා කරා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තව තවත් මේ ගැන ලබා ගන්න. උන්වහන්සේ මට හරි අපූර්ව ලෙස මේ මාතෘකාවට දුප්පතුන්ට දීම සම්බන්ධයෙන් මඟ පෙන්වුවා. ඇත්තට මමත් ඒ ගැන විස්මයට වඩා හරිම වචනේ මම හිතන්නේ මම තෘප්තියක් ලැබුවා. මම මේ දේ මගේ අතින් හරියට වෙනව නේද? මම වචනේ දන්න නිසා, සුදාමාසේ මාතුල ඉන්න නිසා, සුදාමාසේගේ මඟ පෙන්වීම ඇතිව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව මේ දේ මම කරනවා. මම දකින කෙන්යා කරන ඒ වගේ මිෂන් ක්‍රයිස්ට් සේවය යටතේ මේ දේ වෙන එක ගැන මට ඇත්තටම ආත්මික ප්‍රීතියක් මට දැනුණා, හැඟුණා. ඉතින් ඒ කාරණා ජීවිත සාක්ෂියට මම බෙදා ගන්න ගමන් මම වචනය ඇසුරෙන් මම ඔබත් සමග මේ දුප්පතුන්ට දෙන්නේ කෙසේද, දුප්පතුන්ට දීම සම්බන්ධයෙන් මම කතා කරන්න යනවා. ඉතින් මෙතන මම කිව්වා වගේම මම දෙවියන් වහන්සේගේ දරුවෙක්, මම ශුද්ධවන්තයෙක් විදිහට, දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් විදිහට, මම ඇදහිලිවන්තයෙක් විදිහට මගේ දීම වෙනස්. ලෝකයේ දීම වෙනස්. මොකක්ද මේ වෙනස? පළවෙනිටම අපි දැනගන්න ලෝකයයි බලනවා විපාකයක් වෙනුවෙන් මේ පින් ගන්න ඕනි කියලා. මොකද්ද මේ විපාකේ? එහෙම නැත්නම් ප්‍රතිඵලය ලෝකයා ඒගොල්ලන්ට ප්‍රශංසා කරන්න ඕනේ, අප්පුඩි ගහන්න ඕනේ, මේගොල්ලෝ ගැන ගුණ වර්ණනා කරන්න ඕනේ කියලා හිතාගෙන ගොඩක් වෙලාට වෙනම දවසක් දාලා බර්ත්ඩේ එක දවසට නැත්නම් ඔවුන්ගේ ඥාති කෙනෙක්, ඔවුන් ප්‍රේමණීය ආදරය කරන කෙනෙක් නැති වුණ දවසකට, එහෙම නැත්නම් Tamanට විශේෂයි කියලා හැඟෙන දවසකට මෙදාට විතරක් සංවිධානය කරනවා. මෙහෙම මේ දුප්පතුන්ට, එහෙම නැත්නම් ළමා නිවාසයක, වැඩිහිටි නිවාසයක ඉන්න අයට කෑම බීම ඇඳුම් දෙන්න මෙන්න මෙහෙම සූදානම් කරනවා. මේක ගොඩක් ලෝකයේ කරන සිස්ටම් එක තමයි මේක. ඉතින් මාත් මේ වගේ පුරුදුලා හිටියා බර්ත්ඩේ එකට මේ ළමා නිවාසයකට, එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයකට මේ වගේ උත්සවාකාරයෙන් දීමේ ක්‍රියාවක් කරන්න, කෑම වගේ දේවල්. නමුත් දේව වචනේ ප්‍රකාර දෙවියන් වහන්සේ මේ ගැන මොනවද කියන්නේ? යේසුස් වහන්සේ කොහොමද දුන්නේ දුප්පතුන්ට කියලා අපි පොඩ්ඩක් විමසන වචනය අනුව. මේ තුල මම හිතනවා ඔබ ගැඹුරු දෙයක්, ආත්මික සත්‍යතාවය දැනගන්න, ඒ තුල ඔබ නිදහසට, ඒ තුල ඔබ ආශිර්වාද ලබන්න යනවා. අද දවසේ ජීවිත සාක්ෂියටදී මාත් මේ ගැන සාක්ෂි බෙදා ගන්න යනවා. මගේ සාක්ෂි බෙදා ගන්න යනවා. එවිට ඔබට පහසු වෙයි මේක ග්‍රහණය කරගන්න, මේක අල්ලගන්න. මේ ගැන දුප්පතුන්ට දෙන්නේ කෙසේද, දුප්පතුන්ට දීම සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. එතකොට දේව වචනේ මේ දුප්පතුන්ට දීම කතා කරලා දෙන අපි දුප්පතුන්ට දෙන කියපු ගමන්ම ඔබගේ ඔළුවට මන් දන්නා එන්නේ අපිට දැනෙන්නේ හැගේ ටක් ගාලා ඇඳුම්, කෑම බීම, ඇඳුම්, පැළඳුම්, බඩු බාහිර ආදී කෑම බීම. නමුත් ඇත්තටම දීම කියන්නේ මේකද? බයිබලේ එහෙම කියදී ගොඩක් වෙලාට බයිබල් දුප්පතුන්ට මුදල් දීම, දුප්පතුන්ට බඩු බාහිර ආදී දීම. ඒකට වඩා උතුම් දේ මොකද්ද කියලා දේ වචනේ පැහැදිලිවම සඳහන්. බොහෝ තැන්වලදී මේ දේ යේසුස් වහන්සේ මේ දේ කතා කරා. ඔව්, ඒ දේ හොඳයි, නමුත් උතුම්ම දේ පූජාවට වඩා කීකරුකමට මම කැමතියි. අන්න ඒ වගේ උන්වහන්සේ අපිට පැහැදිලිවම දේවල් කිව්ව, කතා කරා. ඒ වගේ ගත්තාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්නේ සල්ලිද, ඇඳුම්ද, බඩු බාහිර ආදිය නැහැ. වචනේ පැහැදිලිවම සඳහන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
මොනවද මේ දුප්පතුන්ට දුන්නේ? දුප්පතුන්ට දුන්නේ කොහොමද කියලා දේවචනී සඳහන් වෙනවා. අපි මේ දේ තමයි අපි බලන්න යන්නේ. අපි හිතෝපදේශ 19 17 වෙනි පදේ කියනවා දුප්පතුන්ට අනුකම්පා කරන්න ස්වාමින් වහන්සේට ණයට දෙන්නේය. ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵල දෙනසේක. දුප්පතුන්ට අනුකම්පා කරන්න. මෙතන තියෙන දුප්පතුන්ට මුදල් දෙන්න, බඩු බාහිර දෙන කෙනානේ දුප්පතුන්ට අනුකම්පා කිරීම තුල ඔහු ස්වාමින් වහන්සේට ඔහු ණයට දෙනවා කියන්නේ ස්වාමින් වහන්සේට ඔහු ණයට දෙනවා කියන එක මොකක්ද අදහස් වෙන්නේ? ස්වාමින් වහන්සේ වෙනුවෙන් දෙයක් කරනවා කියන එක. ඒකට ස්වාමින් වහන්සේ ප්‍රතිඵල දෙන්නේ වෙනුවෙන් බැඳී සිටිනවා. ඒ වෙනුවෙන් විපාකයක් ආශිර්වාදයක් නිදහස් කරන්න කාටද දෙන කෙනාට. ඒ දුප්පතුන්ට අනුකම්පාව දෙන කෙනාට. දුප්පතුන්ට අනුකම්පා කරන කෙනාට. එතකොට එතනින් ඉදිරියට යනකොට ඔහුගේ හොඳ ක්‍රියාවට ඔහු මුදල් දීමට බඩු බාහිර දීමට නෙවෙයි අර අනුකම්පා කිරීමේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵල දෙනසේක. එතකොට පළවෙනිම දේ තමයි දුප්පතුන්ට දීමේ. දුප්පතුන්ට දෙන්නේ කෙසේද කියලා අපි කතා කරන පළවෙනිම දේ දුප්පතුන්ට දෙන්න ඕනේ මොනවාද? අනුකම්පාව. පළවෙනිම කාරණාව දුප්පතුන්ට දෙන්නේ කෙසේද යටතේ අනුකම්පාව. ඔබ මේවා ලියා ගන්නවා නම් ලියා ගන්න වඩා අධ්‍යාපනය තුළ ඔබට නැවත මේවා බලන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්, තව කෙනෙක්ට මේ ගැන කියලා දෙන්න පුළුවන්. ඒක හරියට හරි නේද? මේ වචනේ තියෙන දේ පරණ ගිවිසුමේ හිතෝපදේශ පොතේ තියෙනවා. එතකොට අලුත් ගිවිසුමේදී මොනවාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොනවාද දුන්නේ? සල්ලිද? ඇඳුම් පැළඳුම්ද? ඒක දෙන එක මම මෙතනින් කියන්නේ නරකයි, අයහපත්, හොඳ නෑ, ඒක පාපයක් නෙවෙයි. ඒක යහපත්. නමුත් ඒක අමතර දෙයක්. ඒක ඇඩිෂනල් දෙයක්. ඉම්පෝර්ටන්ට්ම දේ, වැදගත්ම දේ, උතුම්ම දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්නා. පළවෙනිම කාරණාව යටතේ අපි කතා කරන්නේ අනුකම්පාව. උන්වහන්සේ අනුකම්පා කරා. බොහෝ තැන්වල බලන නව ගිවිසුම යේසුස් වහන්සේ රෝගියෙක් දැක්කහම, අසරණේ දැක්කහම, පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් දැක්කහම, බොහෝ මනුෂ්‍යයා කෙරෙහි නැතිව බැටළුව දැක්කහම, ඒ කියන්නේ හරි නායකයෙක් නැති අය දැක්කහම, පාපයට හසු වෙලා ඉන්න අය දැක්කහම උන්වහන්සේ අනුකම්පා සහගත වුණා. උන්වහන්සේ තුල අනුකම්පාවක් උත්පාදනය වුණා. උන්වහන්සේ අනුකම්පාව තුල ක්‍රියා කරා. උන්වහන්සේ අනුකම්පාව දුන්නා. මොකද්ද දුන්නේ? පළවෙනිම දේ දුප්පතුන්ට දෙන්නේ කෙසේද? දෙන්නේ මොනවාද? අනුකම්පාව. පළවෙනිම කාරණා යේසුස් වහන්සේ අනුකම්පා කරා. එතකොට යේසුස් වහන්සේ වෙන්න අපි කැමති නම්, උන්වහන්සේ ස්වභාවයට එන්න කැමති නම්, යේසුස් වහන්සේ වගේ ක්‍රියා කරන්න මේ අපේ ක්‍රිස්තියානි ගමනේ ප්‍රධානම අරමුණ මොකද? යේසුස් වහන්සේ වගේ වෙන එක. උන්වහන්සේගේ ගෝලයක් වෙනාගෙන උන්වහන්සේ වගේ වෙන එක. be like Christ. උන්වහන්සේගේ ස්වභාවයට එන එක. ඉතින් දවසින් දවස අපි මේ උත්සාහ කරන්නේ දේ වචන ඉගෙනගෙන යාඥා කළා උන්වහන්සේ වගේ වෙන්න, උන්වහන්සේගේ ස්වභාවයට එන්න. උන්වහන්සේගේ සිත ඇතුව, යේසුස් වහන්සේගේ ඇදහිල්ල ඇතුව, යේසුස් වහන්සේගේ ප්‍රේමය තුල ක්‍රියා කරන්න අපි හුරු පුරුදු වෙනවා. ඒතර මේකට උදව් කරනවා සුදාම වහන්සේ. මේවැනි සිත ආකල්ප, මේවැනි ක්‍රියා තුල අපිට විපාක දෙන, ප්‍රතිඵල දෙනවා කවුද? දෙවියන් වහන්සේ. පළවෙනිම කාරණේ අනුකම්පාව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න කැමති නම් ඔබ ඒකට පළවෙනිම කාරණේ අනුකම්පා සහගත විය යුතුයි. දුප්පතුන් දැක්කහම, අසරණ කෙනෙක් දැක්කහම මේ අනුකම්පාව, එතකොට යේසුස් වහන්සේගේ සිත තියෙන ඔබට මේ වචනේ දැනගත්තාම අමුතුවෙන් අලුතෙන් අනුකම්පාව කියලා දෙයක් හදාගන්න, උපද්ද ගන්න දෙයක් නැහැ. ඒක ඔබ තුලින්, ඔබේ හදවතේ, ඔබේ ඇතුළාන්ත, ඔබේ ආත්මයෙන් උපදින්න යනවා. ඒක තමයි අවශ්‍ය. දුප්පතුන්ට දිය යුතු පළවෙනිම දේ අනුකම්පාව. දෙවැනි කාරණේ අපි දෙවැනි දේ මොකද්ද? ප්‍රේමය. මේ අනුකම්පාව තුල උත්පාදනය විය යුතු දේ, උත්පාදනය වෙන්න ඕනේ ප්‍රේමය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළා වූ සියලු මහත්කම්, සියලු පුදුම ක්‍රියා සුවයීම් තුල ප්‍රේමය අන්තර්ගත වෙලා තිබුණා. උන්වහන්සේ කිසිම වෙලාවක වැඩ පෙන්නන්න, මේ ජනප්‍රිය වෙන්න, ප්‍රසිද්ධ වෙන්න, උන්වහන්සේ හැම සුවයීම් ආස්කම අන්තිමට මොනවද උන්වහන්සේ කිව්වා කියන්නවත් එපා කියලා. ඇයි? ඒකේ තියෙන ගැඹුරු රහස. මොකද උන්වහන්සේ මේ ප්‍රේමය තුලයි මේ දේවල් කරන්නේ. උන්වහන්සේ කරේ ජනප්‍රිය වෙලා, උන්වහන්සේ ප්‍රසිද්ධ වෙලා ඒ දේට නෙවෙයි.
ප්‍රේමය තුළ තමා සියලු හාස්කම් කරේ සියලු සුවවීම් වලට මූලික හේතු වුණේ උන්වහන්සේ අනුකම්පා සහගත වුණා. උන්වහන්සේ තුළ අනුකම්පාව තිබුණා. මේ අනුකම්පාව තුළ උත්පාදනය වුණා, ප්‍රොඩියුස් වුණා. ඒ ඇතුළාන්තයෙන් ආ ප්‍රේමය. ඒතර ඔබගෙත් වෙන්න දුප්පතුන්ට දෙන්න දිය යුතු දෙවනි දේ මොකද්ද? මුදල් බඩු බාහිර ආදී හොඳයි මම නැවත කියනවා. ඒක යහපත් හොඳයි. නමුත් ඊට වඩා උතුම්ම දේ ප්‍රේමය. දුප්පතුන්ට දිය යුතු දේ ප්‍රේමය. මම ජීවිත සාක්ෂිය ඔබ සමග බෙදා ගන්නවා ඊළඟ කරුණෙන් පස්සේ තුන්වෙනි කාරණය. එකෙන් පස්සේ මම ජීවිත සාක්ෂිය බෙදා ගන්න තුන්වෙනි කාරණය කාලය. ප්‍රේමයත් සමග එන්න ඕනේ. ඔබ ප්‍රේමය තියෙනවද? ඔබ අනුකම්පාව ඔබ තුළ ඇති වුණාද? ප්‍රේමය ඔබ තුළ උත්පාදනය වුණාද? තුන්වෙනියට ඔබ එහෙනම් කාලය දිය යුතුයි. දීමේ දුප්පතුන්ට දිය යුතු තුන්වෙනි දේ දුප්පතුන්ට දෙන්නේ කෙසේද? මොනවද දෙන්නේ? අනුකම්පාව, ප්‍රේමය, තෙවෙනුව, තුන්වෙනුව කාලය දිය යුතුයි. ඔබ ඇත්තටම දුප්පතුන්ට ප්‍රේම කරනවා නම්, ඔබ දුප්පතුන්ට අනුකම්පා කරනවා නම් ඔබ කාලය දිය යුතුයි. ඔබ දුප්පතුන්ට දෙන්න ආස නම්, ඔබ යේසුස් වහන්සේ වගේ වෙන්න ආස නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ දේ කරා. උන්වහන්සේ කාලය දුන්න. බොහෝ තැන්වල බලන්න දේ වචනේ කියවද්දි තියෙනවා යේසුස් වහන්සේ සමූහයත් එක්ක යන ගමන් නැවතුණා. යේසුස් වහන්සේ නැවතුණා. යේසුස් වහන්සේ කාලය දුන්නා. යේසුස් වහන්සේ සවන් දුන්නා. ඔහුගේ කාරණාව විමසුවා. ඇයි කියලා විස්තර ඇහුවා. ගෝලියෝ අහන ප්‍රශ්න වලට උන්වහන්සේ කාලය දුන්නා. එක එක මිනිස්සු ඇවිල්ලා නිකදේමුස් ඇවිල්ලා උන්වහන්සේට කතා කරා. කාලය දුන්නා උන්වහන්සේ. බලන්න බොහෝ තැන්වල තියෙන මතෙව්, මාක්, ලූක්, යොහාන් කියවලා බලන්න යේසුස් වහන්සේ කොහොමද හැසිරුණේ, ක්‍රියා කරේ කියලා උන්වහන්සේ මේ අනුකම්පාව, ප්‍රේමය තුල කාලය දුන්නා බොහෝ මිනිස්සුන්ට. දුප්පතුන්ට පමණක් බොහෝ අයට. හැම දෙනාට උන්වහන්සේ කාලය දුන්නා. ඒක තෙවෙනුව දුප්පතුන්ට දෙන්න පුළුවන් අපිට කාලය. ඒ ජීවිත සාක්ෂිය මම බෙදා ගන්න මේකේ සියලු ගෞරවමයි මේ දෙවියන් වහන්සේට. මම මීට ටික දවසකට කලින් මම බඩුවගයක් ගන්න මම ටවුන් එකට ගියා. මම දැක්කා මේ මිනිස්සයා මම කලින් කිව්වත් වගේ මම සමහර තැන්වලදී නම් ගම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද එයාගේ පෞද්ගලිකත්වය නිසා සහ සුදාමාසේ මඟ පෙනෙන ආකාරයට මම පුද්ගලයෙක් කියලා විතරයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ කියන පුද්ගලයා මම දැක්කා. මම පළවෙනිම දේ සම්පූර්ණයි මොකද්ද? පළවෙනිම අනුකම්පාවක් මා තුළ ඇති වුණා. මම දැක්කා ටිකක් ෂර්ට් එක කිලුට වෙලා සපත් දෙකේ ඒ දාන හිටපු සෙරෙප්පු දෙක දූවිලි මඩ තට්ටුවක් වගේ ඇවිල්ලා කලිසම වැරහිලා ගිහිල්ලා. ඉතින් මෙයා මම දකින්නේ ඊට කලින් දවස්වල මේ මං ඉන්න අවට ප්‍රදේශයේ නිවසක තම ගොඩක්ලා නිවසකට ඒකට එනවා යනවා තමයි මම දකින්නේ. නමුත් අද මම දැක්කා ටිකක් ඊට එහා කිලෝමීටර් දෙකක් තුනක් එහා ටවුන් එකක මෙයාව දැක්කා. මට පුදුම හිතුණා. නමුත් පුදුමයට විස්මයට වඩා මා තුළ අනුකම්පාවක් උත්පාදනය වුණා. පළවෙනිම දේ දුප්පතුන්ට දෙන්නේ මොනවාද? අනුකම්පාව. ඉතින් මම මේ අනුකම්පාව තුළ මම එතන නැවතුණා. එතන නැවතිලා මේ අනුකම්පාව තුළ එතන නැවතුණාම මා තුළ ප්‍රේමය උත්පාදනය වුණා. මම එයාට තුන්වෙනි දේ දුන්න කාලය දුන්නා. මම ඇහුවා ඇයි ඔයා මෙහි ඉන්නේ? අද කොහෙද මේ මෙච්චර දුර ඇවිල්ලා ඉන්නේ? මොනවා මෙහි කරන්නේ? නෑ මහත්තයා මෙහෙමයි. මම මෙහි ආවා. මට ඒ ගෙදර මෙහෙමයි මේ අඩත් එට්ටම් කරනවා මෙහෙමයි මගෙන් වැඩ ගන්නවා. ඉතින් මගේ අනුකම්පාව තව වැඩි වුණා. මගේ ප්‍රේමය තව වැඩි වුණා. මම ඇහුවා ඇයි මොකක්ද උනේ? නෑ ඕනට වඩා වැඩ ගන්න මට අමාරුම කකුලත් මේ වෙලා තියෙන්නේ. ඒත් වැඩ ගන්න තියෙන නිසා මම මෙහෙට ආවා. ඉතින් මං කිව්වා දැන් මොකද්ද මෙහෙ ඔයා කරන්නේ? මොකද්ද ඔයාගේ සැලසුම දැන් ප්ලෑන් එක මොනවාද කරන්නේ? කොහෙද යන්නේ? නෑ ඔය ඇවිදිනවා කියලා කිව්වා. ඉතින් මාට හරිම මගේ අනුකම්පාව තව වැඩි වුණා. ප්‍රේමය තව උත්පාදනය වුණා. ඒ තුළ මම තව කාලය දෙන්න තීරණය කරා. ඉතින් මේක තමයි වැදගත්ම යහපත්ම දේ. අපි මේ ලෙස තමයි දුප්පතුන්ට දිය යුත්තේ. ඉතින් මේ තැනට තමයි ඔබ ආ යුත්තේ. මේක තමයි යේසුස් වහන්සේ කරේ. යේසුස් වහන්සේ වෙනම දවසක් ඕගනයිස් කළා. වෙනම දවසක් දාලා උන්වහන්සේක මේ ඕගනයිස් කරලා මගෙත් එහෙම කාලයක් තිබුණා. මොකද මම යේසුස් වහන්සේව හරියට දැනගෙන ඉන්නේ. නමුත් දැන් යේසුස් වහන්සේව දැනගද්දි මම උන්වහන්සේ වගේ කරන්න ඕනේ. මම මගේ සිස්ටම් එකට, ලෝකේ සිස්ටම් එකට, සම්ප්‍රදායය, පවුලය කරන විදිහට නෙමෙයි මම කරන්න ඕනේ. මම උන්වහන්සේ දැනගන්න මම කරන්න ඕනේ යේසුස් වහන්සේ කරපු විදිහට. ඉතින් මගෙත් එහෙම කරපු කාලයක් බොහෝ තිබුණා. මම ඒ දවසට තමයි ගිහිල්ලා බර්ත්ඩේ එක දවසට
කට්ටියට එන්න කියලා ඒක උත්සවාකාරයෙන් කර. නමුත් අනිත් දවස්වලට මම දුප්පතුන් දැක්කට ඔවු සමට අනුකම්පාවෙන නේ ප්‍රේමයක් එන්න කාලය දෙන්න. සමහට බානිත් වැඩේ මට ඊටට මට තියෙන වැඩ මට වැදගත. ඒක නැතුව මම කොහොමද ඒස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්නේ? යේසුස් වහන්සේ වගේ වෙන්න නම් අනුකම්පාව, ප්‍රේමය සහ කාලය දිය යුතුයි. මෙන්න මේ තුන දුප්පතුන්ට දිය යුතුයි. ඒක තමා උතුම්ම දේ, වැදගත්ම දේ. ඔබ ලෑස්තිද අද ඉඳලා දුප්පතුන්ට ප්‍රේම කරන්න, කාලය දෙන්න, අනුකම්පා සහගතව ක්‍රියා කරන්න? ඉතින් මෙතෙන්දී මේ ජීවිත සාක්ෂි ඉතුරු කොටස මම ඊට පස්සේ මෙලෙස කතා කරන සුදා මාසේ මට මඟ පෙන්නවා. ඔහු සමග තව පොඩි වෙලා කාලෙම ගත කළ මොනාද කරන්න කියලා ඔහු මේ යනවා කියලා කියපුවම මං කිව්වා නෑ පොඩ්ඩක් ඉන්නකෝ, ඔක්කොම කලිවක් කාලා දෙන්නේ. මං කිව්වා නෑකේ, මං කිව්වා හරි එන්නකෝ කියලා මම්මාගේ වැඩ ඔක්කොම තියලා මං කාලේ දීලා මං එයාව එතන ති පොඩි කඩේකට එක්කන් ගිහිල්ලා මම කිව්වා මම කෑම එකක් අරන් දෙන්න. මම ඒකට මුදල් මම ගෙව්වා. ගෙවල්ලා පොඩි ගානක් ඉතුරු වුණා. ඉතින් මේක අතේ තියා කෑම එක මං කිව්වා වාඩි වෙන්න ඔයා කන්න මේක කියලා වාඩි කරවලා ඊට පස්සේ මම වතුර එකක් ගිහිල්ලා ඒ කඩේ අය මෙයාට වතුර එකක් දුන්නේ නැහැ. මම හිතන්නේ උන් නිගමනික තීරණය කරා මෙයාට ඕනේ නැහැ, මෙයා මේ වැඩක් නැහැ දුප්පත් එක්කනේ. නමුත් මම ගිහිල්ලා වතුර එකක් අරගෙන ඇවිල්ලා දීලා ඊට පස්සේ මම මේ ඊතුරු මුදල් මට සුදා මාසේ මග පෙන්නවා. මම ඊතුරු ටික යාට දීලා මං කිව්වා මේක තියාගන්න බස් එකට. දැන් කාලා වතුර බීලා ඔයා මේකේ වහාම එන්න අර මේ ඔයා සුදුසු ඔයා සිටියේ යුතු ප්‍රදේශයට නියත තැනට මෙච්චර දුර දැන් මේ ටවුමේ මම ඉඳලා වැඩක් නැහැ මේ අවුවේ එන්න කියලා මම ඊතුරු සල්ලි ඔව් අතර දුන්නා. දීලා ඒ එකම ඊට පස්සේ මම කිව්වා වෙලාවක එන්න අපේ ගෙදර මම ඔයාගේ සයිස් එකේ ඇඳුම් තිබුණොත් මම බලලා දෙන්නම් කියලා. ඉතින් මේ ඇඳුම් ස්කෑම මේ මුදල් ඒවා අමතර දේවල්. ප්‍රධානම දේ මොකද්ද? අපි ඇඳුම් එක පාට ඇඳුම දෙක පාට ෂර්ට් එකක් දීලා ප්‍රේමය බෙදා ගන්න නැතුව, කාලය දෙන්නේ නැතුව මේ මිනිස්සයාට එක පාට අතර රුපියල් 100ක් දීලා ඒක නෙවෙයි යේසුස් වහන්සේ කරේ. ඒක මම කියන්න එක පාපයක් නෙවෙයි, ඒක නරක අයහපතේ. නමුත් යේසුස් වහන්සේ ක්‍රියා කරපු විදිහට නේද අපි ක්‍රියා කළ යුත්තේ. උන්වහන්සේ නේද අපේ උත්තම පූජකයා. උන්වහන්සේ දෙස බලාගෙන අපි යන උන්වහන්සේගේ ආකාරයට ස්වභාවයට එන්න. යේසුස් වහන්සේ ක්‍රියා කළ ආකාරයට අපි ක්‍රියා කරනකොට සුද්ධාමාස එතන ක්‍රියා කරනවා. ඒක සුද්ධාමාස අපිත් එක්ක ඉන්න විදිහට අපි ක්‍රියා කරන උන්වහන්සේ මාර්ග පේන ආකාරයට ක්‍රියා කරනකොට මොනවාද වෙන්නේ? අපිට ඔපචුනිටිස් හම්බෙන, අපිට chance හම්බෙනවා සුභාරංචි මේවා ප්‍රේමේ ක්‍රියා. මේවා කරනකොට අපිට අවස්ථාව උදා කළ දෙන සුදාමාන්සේ මනුෂ්‍යයන් සුභාරංචි කියන්න සහ මනුෂ්‍යයන් ගැලවීමට ගේන ඇදහිමේ කීකරුකමට ගේන පිණිස යේසුස් වහන්සේගේ ප්‍රේමය මෙලෙස ප්‍රකාශ වෙනකොට ඒ ප්‍රේමය අත්දකින මනුෂ්‍යයා යේසුස් වහන්සේව අල්ල ගන්නවා. යේසුස් වහන්සේ තුලට එනවා. උන්වහන්සේව අඳුර ගන්නවා. කා තුලින්ද? අප තුලින්, ඔබ තුලින්. ඔබ දෙන්නා වූ, ඔබ දුප්පතුන්ට දෙන්නා වූ අනුකම්පාව, ඔබ දුප්පතුන්ට දෙන ප්‍රේමය, ඔබ දුප්පතුන්ට දෙන කාලය තුලින් ඒ අය අඳුර ගන්නවා යේසුස් වහන්සේගේ ස්වභාවය, යේසුස් වහන්සේගේ චරිතය. යේසුස් වහන්සේට ලං වෙනවා. එතකොට මම නැවත කියනවා මුදල් කෑම ඒක අයහපත් නෑ, ඒක හොඳයි. නමුත් ඒකට වඩා දිය යුත්තේ යේසුස් වහන්සේ වගේ අනුකම්පාව, ප්‍රේමය සහ කාලය. අපි නැවත බදපේ පදේ තියෙනවා හිතෝපදේශ 19:10 දුප්පතුන්ට අනුකම්පා කරන්න. දුප්පතුන්ට අනුකම්පා කරන, දුප්පතුන්ට අනුකම්පා තුළ ප්‍රේම කරන කෙනා, කාලය දෙන කෙනා, එයා ස්වාමීන් වහන්සේට ණයට දෙනවා. ඒ තරම් දෙයක් ස්වාමීන් වහන්සේට ණයට දෙනවා. ඒ තරම් යහපත් දෙයක් කරන එක. ඒ කියන්නේ ණයට දෙනවා කියන්නේ දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ඒකට විපාකයක් ඔබට දෙනවා කියන එක. ඒකාන්තයෙන්ම නිස්සැකවම ඔබට ඒකට උන්වහන්සේ ප්‍රතිඵල දෙන ඔබට ආශිර්වාද කරනවා. ඔබ එලෙස ක්‍රියා කරනවා. මේ එතන කියලා තියෙන මේ විදිහට ක්‍රියා කරනවා. එතකොට ඊළඟට කියනවා ඔහුගේ හොඳ ක්‍රියාවට, ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ප්‍රතිඵල දෙනවලු. උන්වහන්සේ විපාක දෙනවා. ඒ කියන්නේ මොනවා? උන්වහන්සේ ආශිර්වාදේ නිදහස් කරනවා ඔබට. ඔබ මෙලෙස ක්‍රියා කරද්දී ඔබ දුප්පතුන්ට අනුකම්පා කරමින් ප්‍රේමය තුල කාලය දෙනකොට, ඔබ දුප්පතුන්ට අනුකම්පා කරමින් ප්‍රේමය තුල කාලය දෙනකොට
ඔබ වාහනයක යනකොට ඔබ මෙලෙස දකිනවාද ඔබට වැඩ තියෙන පුළ නමුත් ඔබට ශුද්ධාමාසේ මඟ පෙන පොළඹොන හදවතට කමක් නෑ ඔබට දුප්පතෙක් දැකිදව නවත්තල කතා කරන්න ඔහුට කාලෙදේ ඔබ මෙලෙස ක්‍රියා කරන ඔබ බස්ස කියනවද කෙනෙට කතා කරන්න කියල හිතනවාද ඒ සීට් එකේ වාඩල කමන්න කතා කරන්න අනුකම්පා තුළද ප්‍රේමේ පදින ප්‍රේමය තුළ කාලය දෙන්න ඒ කතාබා තුළ ඒ ප්‍රේමේ ක්‍රියාව තුළ ශුදාමාසට පුළුවන් ක්‍රියා කරලා ඒසුස් වහන්සේ ඔබ තුළින් ප්‍රකාශ වෙන්න සලස්වලා ඔවුන්ව ගැලවීමට ඇදහිමකීකරුකමට ගේන්න සලස්වන්න එක දෙවියන් වහසට පුළ එක ඔබට බෑග මට බෑ නමුත් අපි ප්‍රේමේ ක්‍රියා ඒස් ක්‍රිස්තුස් වහන්සේසේ අනුකම්පාව දෙනකොට ප්‍රේමය දෙනකොට කාලය දුප්පතුන් දෙනකොට දුප්පතුන් අපි තුළින් දකිනවා දෙවියන් වහන්සේ අපි තුළින් දකිනවා ඒස් ක්‍රිස්තුස් වහන්සේ ශුදාමාසේ පුදුම බලවත් ක්‍රියායතකොට ඒ හරහා කරනවා මහිතන මේ ආශිර්වාදය තුළ ඔබ දැනගත් මේ ඉගැන්වීම තුළ ඔබ දැනගත්තා දුප්පතුට දෙන්නේ කෙසේදික දුප්පතුට දියයුත්තේ මොනාදික විශේෂම කාරණ උතුම්ම කාරණාතික ඒ තුළ ඔබ ආශිර්වාද ලබන බවට මට විශ්වාසයි ඔබට යෙස්පීටයි